ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කමිටු නිර්දේශය අනුව කොරෝනා මරණ ආදාහනය සිදු කෙරෙන බව සෞඛ්‍ය ඇමතිවරියගෙන් ප්‍රකාශයක්. බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව හෙළිවෙයි. යුද හමුදාවෙන් කෘෂිකාර්මික සහ පශු සම්පත් බලකායක්. බයිඩන්ගේ ජයතහවුරු වෙද්දී ට්‍රම්ප් ආධාරකරුවන් නොසන්සුන් වෙයි. We'll never give up. We will never concede. ඊයේ දිනෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 522 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 46248ක් ලෙසයි. මේ අතර කොවිඩ් මර්ධනයට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග යම් සාර්ථක මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත රාසියා පෙන්ස මහත්මිය ප්‍රකාශ කළා. අවසන් වරට හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 522ත් සමග මිනුවන්ගොඩ පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 42498ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින්ද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 206ක්. සෙසු ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. එමෙන්ම විදේශයන්හි සිට පැමිණි එක් අයෙකුද ඒ අතරට අයත්. මේ අතර ඊයේ දිනේ තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වුණා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 78ක කාන්තාවක් බවයි. ඒත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 219ක් ලෙසයි. එලෙස මියගිය පිරිමි පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා තිබුණා. එම රෝහලේදී ඊයේ ඔහු මරණයට පත් වී ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. එමෙන්ම කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති කාන්තාව අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇයගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර දියවැඩියාව, හෘදය අක්‍රිය වීම සහ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර කොවිඩ් මර්ධනයට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග යම් සාර්ථක මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත රයිසියා පෙන්ස මහත්මිය සඳහන් කළා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය කියා සිටියේ මෙරට කොවිඩ් තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක පවතින බවයි. කෙසේ වෙතත් පසුගිය සමයේ ඇති වූ කොරෝනා පොකුර තුළින් වෛරසයේ ව්‍යාප්තිය කොතරම් ඉක්මනින් වෙනස් වනවාද යන්න අවබෝධ වන බවයි ඇය පෙන්වා දී ඇත්තේ. ඒ අනුව දකුණු අප්‍රිකාවේ සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය මගින් කොරෝනා වෛරසයේ කාලීන වෙනස්කම් පිළිබඳව බරපතල පණිවිඩයක් ලබා දුන් බවට අමතක නොකළ යුතු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පසුගිය දෙසැම්බර් 29 වනදා කෑගල්ල ප්‍රදේශයේ පැවැත් වූ දානමය පින්කමකට සහභාගී වූ 21 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. දානමය පින්කමට සහභාගී වූ සිව් දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්눔 කිරීම නිසා සිදු කළ PCR පරීක්ෂණයෙනුයි ඔවුන් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇත්තේ. ඒ අනුව අනෙක් පුද්ගලයන්ට සිදු කළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ මෙම ආසාදිතයින් 21 දෙනා හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර ඊයේ පස්වරුවේ පොළොන්නරුව කදුරුවෙල නගරයේ කොටසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමගයි. මේ වන විට කදුරුවෙල නගරයේ කොවිඩ් ආසාදනය වී ඇති සම්පූර්ණ ව්‍යාපාරිකයන් සංඛ්‍යාව 20ක්. මේ අතර රියානතුරකට ලක්ව රෝහල් ගත කර සිටි බලංගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 1.5ක දරුවෙකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
එම දරුවාද රැගෙන ඔහුගේ පවුලේ සමාජිකයින් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටියදී ඔවුන් ගමන් කළ වෑන් රථය හල්දුම්මුල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත්තේ. එමෙන්ම මෙම දරුවා පදිංචි ප්‍රදේශයට නුදුරු පලීල් හජ්ජියාර් මාවතේ පදිංචි 60 හැවිරිදි අයෙකුටද කොවිඩ් ආසාදිත වීමෙන් එම ප්‍රදේශයේ නිවාස 4ක පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බවයි බලංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7644ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 39661ක් ලෙසයි. හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් එම තත්ත්වයෙන් නිවත් කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් සොයා සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ආදුරුප්පවේදිය කොටහේන රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඒ අනුව මේ වන විට හුදකලා බව ක්‍රියාත්මක මාලිගාවත්ත දෙමටගොඩ ග්‍රෑන්ඩ් පාස් කාත්තන්කොඩි පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. එසේම මේ වන විට ක්‍රියාත්මක වන මුඛාවරණ නොපළඳින පුද්ගලයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ මෙහෙයුම්වලදී ඊයේ දිනේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 252ක් අතරින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව පෙරේදා සහ ඊයේ දිනේදී බස්නාහිර පළාත තුල පරීක්ෂා කරන ලද මුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1583ක් වෙනවා. ඒ පුද්ගලයින් මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පරීක්ෂා කළේ. ඔවුන්ට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. ඊට අමතරව ඔවුන් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. ඒ අනුව මෙම දින දෙකේදීම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමු කළ මුළු සංඛ්‍යාව 802ක්. පෙරේදා දිනේදී 14ක්, ඊයේ දිනේදී 2ක් ඇතුළුව 16 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම පෙරේදා දිනේදී සිදු කළ PCR පරීක්ෂණ 510ක් සහ ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ 271කට අදාළව සම්පූර්ණ වශයෙන් 781 දෙනෙක්ට අදාළව PCR ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙනවා. කොරෝනා ආසාදනයෙන් මේ යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කළ යුතු බවට කමිටු නිර්දේශ ඉදිරිපත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී. කොවිඩ් රෝගයෙන් මේ යන පුද්ගලයන්ගේ මූර්ත ශරීර ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නිර්දේශ ලබා දීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මේ යන පුද්ගලයන්ගේ මූර්ත දේහ ආදාහනය කළ යුතු බවයි. එම නිසා එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේදී එවැනි විශේෂඥ නිර්දේශයන් සමාජීය ආගමික දේශපාලනික හෝ වෙනත් කිසිම පුද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් නොකරන බවත් කාරුණිකව සඳහන් කරනවා. මේ අතර ලංකාවට ගෙනීමට නියමිත කොවිඩ් එන්නත ප්‍රථමයෙන් ලබා දීමට නියමිත පිරිස පිළිබඳවද අද අමාත්‍යවරිය කරුණු දැක්වුවා. එසේම වයස අවුරුදු 18ට අඩු සහ ගර්භණී අයට එන්නත ලබා නොදිය යුතු බවට තාක්ෂණික මතයක් ඇත. සමස්ත ජනගහනයෙන් 35% එම කාණ්ඩයට අයත් වේ. ඒ අනුව එන්නත ලබා දිය යුතු ප්‍රමුඛතා කාණ්ඩ දැනටමත් හඳුනාගෙන ඇත. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකින් 1,55,000යි ප්‍රතිශතය 100.68යි. ඉදිරිපෙළ ත්‍රිවිධ හමුදා සහ පොලිසිය නිලධාරීන් 1,27,500යි ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් 0.5යි. අවුරුදු 60ට වැඩි ජනගහනය 31,59,800යි ප්‍රතිශතය 114යි. පිටරට යන සංචාරකයින් විදේශගත ශ්‍රමිකයන් පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලෙන අය සහ අනිකුත් අවදානම් කණ්ඩායම් 2,25,700යි ප්‍රතිශතය 101යි. වයස අවුරුදු 18 සහ 59 අතර අනිකුත් රෝග සහිත වැඩ කරන ජනගහනය 32,27,510යි ප්‍රතිශතය 114.3යි. අවුරුදු 40ත් 59ත් අතර අනිකුත් රෝග නොමැති වැඩ කරන ජනගහනය 31,14,660යි ප්‍රතිශතය 13.8යි. මේ අතර අද පාර්ලිමේන්තුවේදී අතරංගුවේ පසුවන නීතිඥවරයෙකු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා විමසීමක් කළා. මං අහන්න කැමති නීතිඥ හිජාස් ඉස්පුල්ලා දැන් මාස 9ක් වහලා ඉන්නවා කිසිම චෝදනාවක් නැතුව. ඔව් අලුත් කඩේ උසාවියේ හිටපු දක්ෂතම නීතිඥවරයෙක්. ඉතින් එතුමාගේ මේ තරුණ ජීවිතය චෝදනා නැහැ. අපදෙන්න කියන්නේ විතරයි අපි ඉල්ලන්නේ ගරුවා අධිකරණ මැතිතුමාගේ. කතානායකතුමනි ඒකට මම උත්තර දෙන්නම්. හිජාස් උස්බේලා කියන පුද්ගලයා 3 වතාවක් මේ මරාගෙන මැරෙන ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච මරාගෙන මැරෙන ඒ ත්‍රස්තවාදීන් සමග
3 වතාවක් දුරකථනයෙන් කතා කරලා තියෙනවා මේකට ඉස්සෙල්. ඒ වගේම තමයි අයා විවාහ වෙලා තියෙන්නේත් ඊජිප්තු කාන්තාවක් සමග. ඒ කාන්තාවත් රසවාදී සංවිධානයකට සම්බන්ධයි. ඒ වගේම තමයි ඔහු Pearl of Unity කියන ඒ සංවිධානයක් ඒ පාසලක් පවත්වාගෙන තියෙනවා. ඒ පාසලේ දේශන පවත්වලා තියෙන්නේ සහරා. ඒකට ඒකට මුදල් ලැබිලා තියෙන්නේ කටා චැරිටි කියන United Nations වලින් තහනම් වෙච්ච සංවිධානයක්. මෙන්න මේ සාක්ෂි මත තමයි ඔබ රඳවාගෙන තියෙන්නේ. තවදුරටත් විමර්ශන කටයුතු සිදු වෙනවා. ඒකෙන්ද ඒ වගේ ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් ඔබතුමා වෙන කෙනෙක් කතා කරන්න එපා කියලා තමයි මගේ ඉල්ලීම. මම අහන්නේ දැන් ඔබතුමා අද කියපු තොරතුරු පාර්ලිමේන්තුවේ කිව්වේ මේක අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවද? තාම නෑ. මාස 9ක් තිස්සේ නෑ. අධිකරණයට ඉදිරිපත් කරලා තමයි ඒ තොරතුරු සොයාගෙන යන්නේ. විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීමේදී පුද්ගල කාණ්ඩය අනුව එම ක්‍රමවේදයේ වෙනසක් සිදුවන බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. කොවිඩ්-19 රෝගය අපේ රට තුළ පාලනය කරන විට නැවත වතාවක් ඒ රට තුළට පැමිණීමට අවදානම තියෙන්නේ විදේශවල සිට පැමිණෙන යම්කිසි පුද්ගලයෙකින් ඒ ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන්, විදේශිකයෙක් වෙන්න පුළුවන්, නැත්නම් සංචාරකයෙක් වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම අපේ රට තුළට කොවිඩ්-19 රෝගය නැවත ඇතුල්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපරිම කටයුතු කරන්න ඕන. එතෙන්දී අපි ප්‍රවේශ වෙන ක්‍රමය වෙනස් වෙනවා සංචාරකයින්ට, ඒ වගේම යම්කිසි සීමිත කාලයක් සඳහා පැමිණෙන තාක්ෂණ කටයුතු සඳහා වගේ දේවල් වලට පැමිණෙන විදේශිකයින්ට, ඒ වගේම අපේ රට තුළ නැවතත් පදිංචියට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට. නැවතත් අපේ රට තුළ පැමිණෙන ශ්‍රී ලාංකිකයෙක් අපේ රට තුළට ආවට පස්සේ ඔවුන් අනිවාර්යයෙන්ම සති 2ක් නිරෝධායනය විය යුතුයි. පැමිණි වහාම PCR පරීක්ෂණයකට භාජනය වෙන්න ඕන. ඒ වගේම නිරෝධායන කාලය අවසන් වෙනකොට නැවතත් PCR පරීක්ෂණයකට භාජනය වෙන්න ඕන. ඒතකොට සංචාරකින් නමුත් එන්නේ ඉතා දීර්ඝ කාලයක් ඉන්න නෙවෙයි. සමහරවිට සතියකට අඩු කාලයක් වෙන්න පුළුවන්. සති 2ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා වෙන්න පුළුවන්. එහෙම යම්කිසි සංචාරකෙක් එනවනම් ඒ කාලය තුල ඔවුන්ට නිරෝධායනය වෙමින්ම සංචාරයේ කටයුතු කිරීම සඳහා යම්කිසි විදියකින් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ ලබා දීලා තියෙන්නේ ඒ ඔවුන් තුළින් අපේ රට තුළට කොවිඩ්-19 රෝගය නැවතත් තුල්වීම වැළැක්වන ක්‍රමවේදයක් සහිතවයි. එතෙන්දී ඒ වෙනස්කම තියෙන්නේ සංචාරකයන්ට සීමිත නිදහසක් ලබා දෙන්නෙත් අපේ ස්වදේශිකයින්ට, අපේ රටේ ශ්‍රී ලාංකිකයින්ට සති 2ක් අනිවාර්යයෙන්ම නිරෝධායනය වෙන්න වීම සඳහා කටයුතු කරන්නෙත් යම්කිසි විදියකින් ඒ කොවිඩ්-19 රෝගය එතෙන්දී අපේ රට තුළට ඇතුල් වීමට තියෙන හැකියාවේ තියෙන වෙනස්කම නිසා. ජනතාවගේ ගැටලු විසඳීමේදී මහජන නිලධාරීන් කටයුතු කළ යුත්තේ ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. අද අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට ජාතික වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැන්වත් කිරීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සැලැස්වීමට කටයුතු යොදා ඇති බවයි. 75% පමණ වන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටුවීම පිණිස තිරසාර වැඩ පිළිවෙලක අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන් අතර ගොවි ජනතාව පාරම්පරිකව මුහුණ දී ඇති ගැටලු සහ දුෂ්කරතා නිසා වර්තමාන පරපුර කෘෂි කර්මාන්තයෙන් ඉවත්ව සිටින බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ. අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ජනතාව ජීවත් කරවන්නේ, ඔවුන්ගේ ජීවන රටාව කාවර කරන්න. මේ කාර්ය හරියට සිද්ධ වෙච්ච නැති හින්දා තමයි අද අපි ගමකට ගියත් සමහර ගමේ තරුණ තරුණියන් රජයේ රැකියාවන් බලාපොරොත්තු. ඒ අයට කෘෂි කර්මාන්තය ගැන, පාරම්පරික කර්මාන්ත ගැන විශ්වාසයක් නැහැ. අපි මේ තත්ත්වය වෙනස් කරන්න. මේ ජනතාවට ස්ථිරසාර සංවර්ධනයක් ගෙනත් දෙන්නට රජයක් හැටියට, නිලධාරීන් හැටියට අපි ඒ සුදුසු වාතාවරණය සකස් කරලා දෙන්න. විශේෂයෙන්ම නිලධාරීන් හැටියට අපි කළ යුත්තේ ඒ ජනතාවට ජීවත් වීමට අවශ්‍ය පහසුතාවය ලබා දෙන්න. තියෙන නීති රීති විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේවා නිසා අපිට පුළුවන් කමක් නැහැ ජනතාවට අවශ්‍ය ඒ ජනතාව ජීවත් වීමේ, මොකද ඒ තමයි අපේ ජාතිකය ගෙනියන්නේ. නිලධාරීන් සහ ජනතාව අතර වෙන පරතරය අවම කරගන්න වෙනවා. රජයේ නිලධාරීන් වන තමුන්නාන්සේලා ආණ්ඩුවේ අදහස තේරුම් ගන්න ඕන. ගම සමග පිළිසඳර වැඩසටහන කරගෙන යනකොට
අපිට තේරෙනවා ජනතාව ඉල්ලන දේ. පොතේ තියෙන දේවලුයි පරිපාලන රෙගුලාසි ගල් රෙගුලාසි තියෙන දේවලුයි ජනතාව ඉල්ලන දේවලුයි අතර විශාල පරතරයක්. ඒවා ජනතාවගේ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට හසුරුවාගෙන වැඩ කරන අභියෝගය තමයි ඔබට දැන්ට පවතින නීති සහ රෙගුලාසි බොහොමයක් යල් පැන ගිහිල්ලා. බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට නීතියෙන් පිට වැඩ කළොත් අමාරු වැඩ. සත්භාවයෙන් කරන කිසිම නිලධාරියෙකු දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූලව ඒට ආරක්ෂාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා කියන එක තමුන්නාන්සේලාට කියන්න ඕන. මෙම ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේදී පැන නගින ගැටලු සහ ඒවා නිරාකරණය කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. මෙම අවස්ථාව සඳහා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ භූවිද්‍යාත්මක හෝ ස්වභාවික හේතුන්වල බලපෑමකින් නොවන බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව එම සිදුවීමට අදාළ පිටු 24කින් සමන්විත වාර්තාව කමිටු සමාජිකයින් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත බාර දී ඇති අතර එහිදී මෙම කරුණු අනාවරණය වී ඇත්තේ ඉදිකිරීමේදීගත් වැරදි තීන්දුව తీරන සහ යොදාගත් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය නිසා මෙම අනතුර සිදුව ඇති බවට එම වාර්තාවේ දැක්වෙනවා. හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේ මහතාට අයත් පස්මහල් ගොඩනැගිල්ල පසුගිය වසරේ සැප්තැම්බර් 20 වනදා අලුයම කඩා වැටීමෙන් ඊට පහළ නිවසේ පදිංචිව සිටි එකම පවුලේ මව පියා සහ දින 50ක් වයස ඇති සිඟිත්තියද ජීවිතක්ෂයට පත් වුණා. පසුව ඒ පිළිබඳව සමාජයේ දැඩි කතාබහට ලක් වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බස්නායක නිලමේවරයා අත්අඩංගුවටගෙන පසුව අපමත මුදාහරිනු ලැබුවා. කෙසේ වෙතත් ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ගත් වැරදි තීරණ සහ යොදාගත් අමුද්‍රව්‍ය එම කඩාවැටීමට හේතු වී ඇති බැවින් ඉදිරියේදී ඒ ඉදිකළ පුද්ගලයන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි නියමිත ඇත්තේ. මේ අතර පවතින අධික වර්ෂා සහගත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දියාගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබෙනවා. විෂ්ණු දේවාලයේ ඉදිරිපස ඇති දියාගලේ මීටර් 10ක පමණ කොටසකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ. එසේම මෙම ස්ථානයේ බැම්මේ තවත් කොටසක් කඩා වැටීමේ තර්ජනයටද ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු සියලු අංශ දැනුවත් කොට ඇති බවත් මෙය කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටද සිදු කෙරෙමින් පවතින බවයි. දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පැති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සොයාගෙන තිබෙනවා. 18,000කින් යුතු මෙම මත්පැති තොගය බෙල්ජියමේ සිට එවා ඇති බවයි ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් හා මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම මත්පැති තොගේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් පමණ වන බවයි. මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙන පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කර විමර්ශනයකදී මෙම මත්පැති තොගේ හමු වී තිබෙන්නේ. මේ සමග නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත්කොළ තොගයක්ද රේගුව විසින් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ කිසියම් ආයතනයක් විසින් අත්අඩංගුවට ගත් විශාල මත්ද්‍රව්‍ය මත්පෙති තොගය තමයි අද ප්‍රදර්ශනය කළේ. එක්ස්ටසි නොහොත් මෙතපිටමයින් වර්ගයේ මත්පෙති කිලෝ 13.5ක් අද දින ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට රැගෙන ඇවිල්ලා මාධ්‍යයට විවර කරා. ඔබ දන්නවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කිව්වා වගේ සංචාරණය සීමා වී ඇති අවස්ථාවක විශේෂයෙන් මේ වගේ කුරිය පාසල් හරහාෙන් මත්ද්‍රව්‍ය පැමිණීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි. ඒ ආකාරයට තමයි අපි විශාල ප්‍රමාණයක් මේ අවුරුද්දේ මේ වගේ මත්පෙති අත්අඩංගුවට ගත්තේ. අද දින ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් මත්පෙතිවල බර ප්‍රමාණය කිලෝ 9ක්. මෙහි වටිනාකම රුපියල් කෝටි 13.5ක්. 2019 වසරේදී ශ්‍රී ලංකා රේගුව විසින් මිලියන 141ක් වටිනා මත් ද්‍රව්‍ය මත්පෙති මේ වගේ දේවල් අත්අඩංගුවට ගත්තා.
දෙදස් විශ්වාසරේදී මිලියන 251ක් වටිනා මත්පෙති අත්අඩංගුවට ගත මත් ද්‍රව්‍ය ඇතුළු සියලුම දේවල් අද දින අත්අඩංගුවට ගත් ප්‍රමාණය ඉතා විශාල ප්‍රමාණයක්. එය ඇත්තට මේ ඉතිහාසයේ දැවැන්ත සලකුණක් සම්පූර්ණ කිරීමක් විදිහට මම දක්වන්න කැමතියි. 2020 චන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීමට නිර්දේශ වී නොමැති පුද්ගලයන්ට ලබන 19 වෙනිදාට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. චන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා නිර්දේශ වී ඇති පුද්ගලයින්ගේ නාමලේඛනය www.elections.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් යම් පුද්ගලයෙකුගේ නම එහි සඳහන් වී නොමැති නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් ලබන 19 වනදාට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදු කර ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා විමසීම් සිදු කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ. ඊට අමතරව 0112 860.31 0112 860.32 හා 0112 860.34 යන දුරකථන අංක ඔස්සේද ඒ පිළිබඳව විමසීම් සිදු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කෘෂිකාර්මික සහ පශු සම්පත් බලකායක් ස්ථාපිත කර තිබෙනවා. එහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණේ. යුද හමුදාවට අනියුක්තව කෘෂිකර්ම හා පශු සම්පත් නව බලකායක් පළමුවරට මෙලෙස අද ස්ථාපිත කළා. ඒ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී. මෙහිදී යුද හමුදාපතිවරයා අදාළ බලකායේ වැඩ කටයුතු වල තත්ත්වය පිළිබඳව සොයා බැලීමට නිරීක්ෂණයකට දෙක් වුණා. රටට අවශ්‍ය භෝග හිඟයකින් තොරව රට තුළම නිපදවීම අරමුණු කරගනිමිනුයි මෙම නව බලකාය ස්ථාපිත කර ඇත්තේ. මෙමගින් අපි විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ආහාර අවශ්‍යතාවයෙන් යම් කිසි කොටසක් හෝ යම් යම් කෘෂි සහ අනිකුත් ද්‍රව්‍යයන් වලින් යුද හමුදාව ආහාර සුරක්ෂිතභාවයක් සහ ස්වයංපෝෂණ වීමට අපි උත්සාහ කරනු ලබනවා. එපමණක් නෙමෙයි ශ්‍රී ලංකා යුද හමුදාවට ඔබෙන් රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම කෘෂිකර්ම ශේෂ්ත්‍රයෙන් ශ්‍රී ලංකාවේ රට ස්වයංපෝෂිත කිරීම සඳහා ගන්නා උත්සාහයට ප්‍රමුඛ දායකත්වයක් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අපි ඉදිරි කාල සීමාවෙදී මෙවැනි බලකායක් පිහිටුවීමෙන් අපි බලාපොරොත්තු වෙනවා. නෙමෙයි ඉදිරියේදී ගේ දීර්ඝකාලීන සැලසුම් යටතේ විශේෂයෙන්ම ශීතකරණ අධිශීතකරණ වැනි දේවල් විවිධ ප්‍රදේශවල ස්ථාපිතය කරමින් ශ්‍රී ලංකාවේ මේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම කෘෂි ව්‍යාපෘතීන් සහ පශු සම්පත් ව්‍යාපෘතීන් අපි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙන සිටිනවා. ඉදිරි කාලයේදී ඔන්ලයින් ක්‍රමවේදයක් යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම නිලයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ නිවසටම ලබාදීම සඳහා ව්‍යාපෘතියක් අපි නුදුරේදී ආරම්භ කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අවධානය විදේශ පුවත් වෙත. ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඇමරිකානු කොංග්‍රසය විසින් ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් එරට සිදු කළ කලහකාරී තත්ත්වයත් සමග මෙලෙස බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර ඇති බවයි. එම කලහකාරී තත්ත්වයේදී පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයගත් ජෝ බයිඩන්ගේ පත්වීම සම්බන්ධයෙන් රැස්වීමක් ඊයේ වොෂින්ටන්හි කොංග්‍රස් මණ්ඩලයේදී පවත්වා තිබෙනවා. ඒ සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇතුළු නායකයන් පිරිසක් සහභාගී වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වොෂින්ටන් නුවර විරෝධතාකරුවන්ගේ ආක්‍රමණයට ලක් වී ඇති බවයි. ඒ අනුව ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලනය සියතට ගැනීමටයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කටයුතු කර ඇත්තේ. එහිදී අවිගත් ඇතැම් විරෝධතාකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී දැඩි අලාභ හානි සිදු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ගැටුම පාලනයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති අතර එහිදී කාන්තාවක් ඇතුළු විරෝධතාකරුවන් 4 දෙනෙකු මියගොස් ඇති බවයි රට මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව තේරීපත් වූ නව ජනාධිපති ජෝ බයිඩන් විරෝධය පළ කරන පිරිස අමතමින් ඉල්ලීමක් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පසුබසින ලෙසයි. මෙම තත්ත්වය අවසන් කළ හැක්කේ ජනාධිපති ට්‍රම්ප්ට පමණක් බවද ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා. ජෝ බයිඩන් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් සඳහන් කළේ මෙය විරෝධතාවක් නොව කැරැල්ලක් බවයි. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් බයිඩන්ගේ අදාළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මැතිවරණය වංචා සහගත බවට සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර තිබුණද එය පසුව ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් නැවතත් ජනපති ට්‍රම්ප් සිය ට්වීටර් ගිණුම ඔස්සේ මැතිවරණය කොල්ලකෑමක් ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් ජනපති ට්‍රම්ප්ගේ ට්වීටර් සහ ෆේස්බුක් ගිණුම් තාවකාලිකව අවහිර කිරීමට එම ආයතනය පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් මේ වන විට වොෂින්ටන් නගනුවරට දින 15ක හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමරිකානු මීළඟ ජනාධිපතිවරයා ලෙසින් ජෝ බයිඩන් ලබන 20 වෙනිදා දිවුරුම් දීමට නියමිත අතර එම උත්සවය පැවැත්වෙන්නේද කැපිටල් ගොඩනැගිල්ලේ වීම විශේෂත්වයක්. මේ අතර ඇමරිකාවේ ගත වූ පැය 24 තුළ COVID-19 මරණ 4100ක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව වසර උදාවීමත් සමග ඇමරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ COVID-19 නව ආසාදිතයින් 2,60,973ක් වාර්තා වී ඇති අතර ඒත් සමග රට ආසාදිතයින් සංඛ්‍යාව 2,18,57,616ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තාගත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ රට කැලිෆෝනියා ප්‍රාන්තයයි. මේ අතර ලොව තෙවනුවට කොවිඩ් හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති බ්‍රසීලයේද කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව නැවත වරක් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ අනුව බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුලදී බ්‍රසීලයෙන් කොවිඩ් ආසාදිත මරණ 1266ක් වාර්තා වී ඇති බවයි. ඒත් සමග රටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,99,539ක්. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78,74,539ක් ලෙසයි දැක්වෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජනවාරි මාස 8 වනදා බෞද්ධ අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් CS දසනායක මහතාගේ මූලිකත්වයෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටුවා ඇත්තේ 1898 ජනවාරි මාස 8 වන දිනයි. යුනෙස්කෝ සංවිධානය විසින් සීගිරිය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මහාචාර්ය සේනක බණ්ඩාරනායකගේ අධීක්ෂණයෙන් යුතුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සීගිරියේ මංගල උද්‍යානයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ 1982 ජනවාරි මාස 8 වන දිනයි. රුසියානු ලූනා අභ්‍යවකාශ වැඩසටහන යටතේ සඳ පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා ලූනා 21 යානය අභ්‍යවකාශගත කර ඇත්තේ 1973 ජනවාරි මාස 8 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධාරූපහානයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.